හරි. පේනව නේද හැමෝටම? දෙක මං කිව්වේ පුතේ මෙතනින් එනවා අපිට 12 බෙදීම 4 3යි තුන්වෙනි ස්ථානයේදී දත්තය තමයි Q1 හැටියට ගන්නෙ. ඒකට ස්ථානය තමයි අපි හොයන්නේ දැන්. ආරෝහණ පිළිවෙල සකස් කරලා තියෙනවා. එහෙනම් තුන්වෙනියට ඇති තුන්වෙනි ස්ථානයේදී දත්තය මොකක්ද? 3. එහෙනම් Q1 වෙන්නේ 3ම තමයි. එහෙනම් Q1 සමානයි 3. Q1 කියන්නේ පළමු චතුර්ථකය. පළවෙනි චතුර්ථකය තමයි Q1 කියන්නේ. එහෙනම් Q1 සමානයි 3 කියලා අපිට එනවා. අපේ මේ දත්ත ව්‍යාප්තියට අනුව. හරිද? එතකොට මෙන්න මේ සූත්‍රය ඕනම ව්‍යාප්තියකට පොදු. ඕනම දත්ත ව්‍යාප්තිය දත්ත වලකට පොදු. හරිද? දත්ත ගණනට එකක් එකතු කරා 4න් බෙදුවා. ඒ එන අගය තමයි ස්ථානය වෙන්නේ. Q1 පිළිගන්න ස්ථානය වෙන්නේ. එහෙම නැතුව Q1 නෙමෙයි. එක මතක තියාගන්න. දැන් මෙතන අපිට ලේසියෙන් මොකක්ද ආවේ? 4න් බෙදෙන සංඛ්‍යාවක්. දත්ත ගණනට තිබ්බ නිසා දත්ත ගණනට එකක් එකතු කරාම ලැබෙන්නේ 4න් බෙදෙන සංඛ්‍යාවක් නිසා හරියටම අපිට ස්ථානය ආවා. එහෙම ඉන්නේ නැති අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ අය ගණන, ඒ කියන්නේ අපේ දත්ත ගණන 4න් දත්ත ගණනට එකක් එකතු කරාට පස්සේ 4න් බෙදෙන්නේ නැති අවස්ථාවකදී කොහොමද කරන්නේ කියන එක මම ඊළඟ උදාහරණයක ඔයාලට සාකච්ඡා කරන්නම්. හරිද? දැනට මේක ලියාගත්තද පුතේ? අර මේ වෙන අතරතුර මේක ලියාගන්න. හරිද? හරිද? හරි මිස්. අනිත් කටිය හරි මිස්. ජයනිද ලක්ෂි? හරි මිස්. හරි. ඊට පස්සේ Q3 මොකක්ද කියලා බලමු. Q1 ඕපන් නම් Q3 කියන්නේ පුතේ Q3. ඒ කියන්නේ 4න් තුන්වෙනි ස්ථානයේ තියෙන අය ගණනවත්. මේක 4න් එක්වෙනි ස්ථානයේ තියෙන අය ගණන Q1 කියන්නේ Q3 කියන්නේ 4න් තුන්වන ස්ථානයේ තියෙන අය ගණන වගේ. ඒකට අපි එතෙන්දි කරන්නේ මොකක්ද? දත්ත ගණනට. දැනුත් අපි මේ ස්ථානය තමයි හොයාගන්නේ. Q3 පිළිදෙන ස්ථානය තමයි හොයාගන්නේ. එහෙනම් දත්ත ගණනට එකක් එකතු කළා ඒ නගය ගුණ කරනවා 3න් බෙදෙනවා 4. නැත්නම් අපි කියනවා දත්ත ගණනට එකක් එකතු කළ එන අගයේ 4න් තුන්වෙනි අගය තමයි ගන්න. 4න් තුන්වෙනි ස්ථානය. 4න් තුන්වෙනි ස්ථානය. දත්ත ගණනට එකක් එකතු කරා 3න් ගුණ කරා ඒ නගය 3න් ගුණ කළා 4න් බෙදුවට පස්සේ ලැබෙන ස්ථානයේ තමයි Q3 තියෙන්නේ. හරිද? එහෙනම් මේ උදාහරණයට අනුව Q3 වෙන්නේ මොකක්ද? Q3 වෙන්නේ 3න් ගුණ කරනවා දත්ත ගණන 11යි 11ට එකක් කරාම 12යි 12 3න් ගුණ කළා 4න් බෙදලා ලැබෙන අගය සහිත ස්ථානය වැනි ස්ථානයේ ඇති දත්තය තමයි මොකද්ද Q3 වෙනි දත්තය. එහෙම නැත්නම් අගය. එහෙනම් මෙතන ඉන්නේ මොකද්ද? 12 × 3 36යි 36 බෙදීම 4 ඒ කියන්නේ 9 වෙනි ස්ථානයේ. 9 වෙනි ස්ථානයේ ඇති දත්තය තමයි Q3 වෙන්නේ මේ උදාහරණයට අනුව. උදාහරණයේ අය ගණන් 11ක් තිබ්බ නිසා උදාහරණයට අනුව 9 වන ස්ථානයේ තියෙන අගය තමයි Q3 වෙන්නේ. එහෙනම් 9 වෙනි ස්ථානය ආරෝහණ පිළිවෙලට සකස් කරාට පස්සේ 9 වෙනි ස්ථානයට එන්නේ 1 2 3 4 5 6 7 8 9. ඒ කියන්නේ 4. එහෙනම් අපිට මේ උදාහරණයට අනුව තුන්වන චතුර්ථකය. මේ උදාහරණයට අනුව අපිට තුන්වන චතුර්ථකය විදිහට ඒ කියන්නේ Q3 සමානයි 4 කියලා ලැබෙනවා.
හරිද? ඔන්න ඔය විදිහට තමයි ඒකට චතුත් සූත්‍රයේ භාවිතයෙන් අපි හැම වෙලාවෙම හොයන්නේ චතුර්ථක පිහිටන ස්ථානය. ඒක ඔළුවේ තියාගන්න. ඒක වරද්දන හින්දා තමයි ඔයාලගේ ගණන් වරදින්නේ. ඕක අමතක කළා. මේක තමයි සූත්‍රය. එහෙනම් මෙතනින් එන අගය තමයි 9 තමයි එහෙනම් Q3 කියලා 9 දානවා උත්තරේට Q3 කියලා. ඒක නෙමෙයි 9 කියන පුතේ ස්ථානය. අපේ සංඛ්‍යා ව්‍යාප්තියේ 9 වෙනි ස්ථානයේ තියෙන අගය තමයි Q3 වෙන්න ඕන මේ උදාහරණයට අනුව. හරිද ඔය ටිකක් ලියගන්න. ඔයාලට මෙතන ලේසි මෙතන 4න් බෙදෙන සංඛ්‍යා එන නිසා ලේසි. 4න් බෙදෙන සංඛ්‍යා එන නිසා දත්ත ගණනට එකක් එකතු කරාට පස්සේ 4න් බෙදෙන අගයන් එන නිසා ලේසි. හරිද? ලියාගෙන ඉවරයිද? ලියාගෙන ඉවරයි මිස්. හරි. අනිත් කට්ටිය හරි මිස්. හරි මිස්. මේ කොළුණුත් හරි නේද? හරි මිස්. ඊට පස්සේ තව එකක් අපිට හොයන්න තියෙනවානේ. මාතේ හෙව්වා, මධ්‍යස්ථේ හෙව්වා, චතුර්ථක හෙව්වා. මධ්‍යන්නේ මම තාම කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මොකද අපිට තියෙන්නේ? අන්තස් චතුර්ථක පරාසය. මොකද මෙන්න මේ Q1 Q2 කියන්නේ චතුර්ථක ඇසුරෙන් තමයි. ඒක චතුර්ථක කැලක් තියෙනවනේ. අන්තස් චතුර්ථක පරාසය. ඒක චතුර්ථක කැලක් තියෙනවා. චතුර්ථක ඇසුරෙන් තමයි එහෙනම් එකක් හොයන්න ඕන. පරාසයනේ හොයන්න තියෙන්නේ. උඩ පරාසය කියන අන්තස් චතුර්ථක පරාසය කියන්නේ පුතේ මම උඩ ටික මකනවා. Q3ට ලැබුණු අගයයි Q1ට ලැබුණු අගයයි අතර වෙනස තමයි අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හොයාගත්ත පළවෙනි චතුර්ථකය. අන්තස් චතුර්ථක පරාසය. දත්තවල පරාසයක් කොහොමද හොයන්නේ? ඔයාලට කියනවා දත්තවල පරාසය හොයන්න කියලා. දත්තවල පරාසය කොහොමද හොයන්නේ? ඔක මම වෘන්ද පත්‍ර සටහනේ කතා කරලා තියෙනවා ඔයාලට. මේ දත්තවල පරාසය කිව්වොත් අපිට නිකන් දත්තවල පරාසය අහනවා. පරාසය. දත්තවල පරාසය කියලා අහන්නේ පරාසය කොහොමද කියලා අහනවා. එතකොට මොකක්ද දෙන්නේ? පරාසය විදියට ලැබෙන්නේ මොකද්ද? කවුරුහරි කියනම පරාසය කියන්නේ මොකද්ද? නෙත්මි වැඩි එකේ අගයයි අඩු එකේ අගයයි අඩු කරලෙන සංඛ්‍යාව. අපේ දත්තවල කුඩාම අගය මොකක්ද කියලා අපි හොයාගන්න. දත්තවල කුඩාම අගය 2 විශාල අගය 9. එහෙනම් දත්තවල පරාසය කියන්නේ කුඩාම අගය. විශාල අගයෙන් කුඩා අගය අඩු කරගෙන විශාල අගයෙන් අඩු කරනවා කුඩා අගය. දත්තවල විශාල අගයෙන් අඩු කරනවා කුඩා අගය. ඒක තමයි දත්තවල පරාසය කියන්නේ. දැන් අපිට ඕන ඒ වගේ පරාසයක් තමයි හැබැයි අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ අපි හොයාගත්තු තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථකය පළවෙනි චතුර්ථකය. පළමු චතුර්ථකයත් අතර වෙනස. දත්තවල පරාසය කියන්නේ විශාල අගයත් කුඩාම අගයත් අතර වෙනස. අපේ දත්ත විහිදිච්ච දත්ත විහිදිලා තියෙන අගයන් අනුව දත්ත ව්‍යාප්තිය විහිදිලා තියෙන අගයන් අනුව විශාලම දත්තය සහ විශාලම දත්තය සහ කුඩාම දත්තය අතර වෙනස තමයි පරාසය කියන්නේ. ඔන්න ඔය පරාසය
කුඩා වුණත් පොඩා වුණත් මොන සංඛ්‍යා ව්‍යාප්තියද විශාල වුණත් මොන සංඛ්‍යා ව්‍යාප්තියද කියන එක තමයි අපි කලින් කතා කරේ. ඔන්න ඔය කියන පරාසය. දැන් මෙතෙන්දි කතා කරන්නේ අන්තශ්චතුර්ථක පරාසය. ඒක අන්තශ්චතුර්ථක පරාසය කියන්නේ තුන්වෙනි අපි හොයාගත්ත තුන්වෙනි චතුර්ථකයත් පළවෙනි චතුර්ථකයත් අතර වෙනස. ඒ කියන්නේ Q3න් අඩු කරනවා Q1. Q3න් Q1 අඩු කරනවා. අපේ උදාහරණයට අනුව අපිට Q3 විදියට ආවා 4. මේ උදාහරණයට අනුව මම කියන්නේ Q3 විදියට ආවා 4. Q3 4යි. Q1 ආවේ කීයද? Q1 ආවේ කීයද? 9 විදිහට 3. එහෙනම් අන්තශ්චතුර්ථක පරාසය අපිට එනවා 1යි කියලා. අන්තශ්චතුර්ථක පරාසය එනවා 1යි කියලා. හරිද? ඔන්න ඔය විදිහට තමයි පුතේ ඔය චතුර්ථක ටික හොයන්නේ. තව එකක් අපිට හොයන්න තියෙනවා මධ්‍යන්නය කියන්නේ. හරිද? මේකත් ලියාගෙන ඉවර වෙන්න. මම මේ පල්ලෙහා ටික මකන්න. ලියාගත්ත මිස්. හරි. ඊට පස්සේ අපිට තව එකක් තියෙනවා හොයන්න මධ්‍යන්නය. මධ්‍යන්නය. මෙන්න මේක තමයි පුතේ අපිට ඉස්සරහට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිවල සහ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිවල හොයන්න තියෙන විශේෂ එක. කියන්නේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසට වැඩිපුරම එන්නේ මෙන්න මේ මධ්‍යන්නය හොයන්න කියලා. දෙවැනි කොටසට තමයි එන්නේ මධ්‍යකන අපිට අසමූහිත හරි සමූහිත හරි සංඛ්‍යාත ව්‍යාප්තියක් දෙනවා. එහෙම නැත්නම් මේ දත්ත වැලක් දීලා ඒ දත්ත වැල ඇසුරෙන් ඒ දත්ත වැල අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ආකාරයට සටහන් කරගත්තට පස්සේ අසමූහිත හෝ සමූහිත ව්‍යාප්තියක් හැටියට සකස් කරගත්තට පස්සේ ඒ ඇසුරෙන් මධ්‍යන්නය හොයන්න කියලා ඔයාලට දෙවැනි කොටසට එනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට එනවා. දෙවෙනි ප්‍රශ්න පත්‍රයට එන ගාණක් තමයි මේ මධ්‍යන්නය යටතේ තියෙන්නේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් එන්න පුළුවන් මේ වගේ පොඩි දත්ත වැලක් දීලා ඒ දත්ත වැලේ මධ්‍යන්නය හොයන්න. මේ මධ්‍යන්නය කියන්නේ මොකක්ද? මධ්‍යන්නය හොයන්නේ කොහොමද? මධ්‍යන්නය කියන්නේ ඕනම දෙයක සාමාන්‍ය වගේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඔයාලා කඩයක් කරනවා නම් ඔයාලා බලනවා මාසයක් ඇතුළත ඔයාලගේ ආදායම කොච්චරද? මාසෙක ඔයාලට ලැබුණු ආදායම කොච්චරද? මාසෙක ලැබුණු ආදායම ගණනය කරලා ඒ කියන්නේ මාසයක් තිස්සේ ඔයාලට ලැබෙන ආදායම කීයද කියලා බලනවා. බලලා ඔයාලට නිගමනයකට එළඹෙන්න ඕන මගේ මෙන්න මේ මාසයේදී මගේ දල ආදායම කොපමණද? ඒ කියන්නේ ආදායමේ සාමාන්‍ය කොපමණද? ඒ කියන්නේ මේ මාසයේ ඇතුළත මම දිනකදී ගත්තු ආදායම කොච්චරක්ද? අන්න ඒ වගේ අවස්ථා. ඒ කියන්නේ දැන් එක උදාහරණයක්. තව අපිට පුළුවන් දැන් මේ දවස්වල තියෙන එක දැන් කොවිඩ් නිසා දැන් අපි මොකක් හරි ප්‍රදේශයක් ගන්නවා. ප්‍රදේශයේ දැන් මරණ අනුපාතිකය ගමු. ප්‍රදේශයක මරණ අනුපාතිකය. එතකොට ඒ ප්‍රදේශයේ අපි මොකක් හරි නියදියක් අරගෙන අපි බලනවා පොසිටිව් කට්ටිය කොච්චරද? ඒ පොසිටිව් කට්ටියන්ගෙන් කොච්චර ප්‍රමාණයක් නිය යනවද? එතකොට ඒ කියන්නේ ඔන්න ඔය මධ්‍යන්නයක් තමයි එතකොට අපි ගණනය කරන්නේ. පොසිටිව් මිනිස්සු කොච්චර ඉන්නවද? ඒට සාපේක්ෂව මරණ අනුපාතකය කොච්චරක්? ඒ වගේ. කියන්නේ එතකොට මධ්‍යන්නය කියන්නේ ඊට පස්සේ නැත්තම් පන්තියක ළමයින්ගේ බර මේ ගැන බැලුවොත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අවුරුදු 14ක් වෙන ළමයෙකුගේ කියන්නේ 9 වසරේ ළමයි ටිකක් ගන්න 9 වසරේ සෙක්ෂන් එක ගන්නවා. ඒ සෙක්ෂන් එකේ එක ළමයාගේ බර ගැන තොරතුරු රැස් කර ගන්න. ඊට පස්සේ අපිට බලන්න ඕනේ සාමාන්‍යයෙන් 9 වසරේ ඉන්න ළමයෙකුගේ බර විය හැක්කේ කීයද කියන එක තමයි අපි මධ්‍යන්නය ඇසුරෙන් ගණන් කරන්නේ. ඒකට මධ්‍යන්නය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. මම මධ්‍යන්නය කියන එක අදහස තමයි ඔයාලට ඒ කිව්වේ. ඒකට මධ්‍යන්නය ගණනය කරන්නේ හැම වෙලාවෙම කලින්ම කියපු උදාහරණයක් හැමදාම ගන්න උදාහරණය තමයි මොකද? රිපෝට් එක. ඔයාලගේ රිපෝට් එකේ විෂයන් තියෙනවා. විෂයන් 9ක් තියෙනවා. ඒ විෂයන් 9ට ගත්තු ලකුණු මොකද කරන්නේ? ඔක්කොම එකතු කරලා විෂයන් ගණනින් බෙදුවහම ඔයාලට එනවා එක විෂයකට මේ ළමයා සාමාන්‍යයෙන් දක්වපු දක්ෂතාවය.
ඒක තමයි අපි මධ්‍යන්නේ කියලා ගන්න. ඒකේ කෙව්වේ කොහොමද? උඩ report එකේ සාමාන්‍ය කියලා එකක් දාලා තියෙනවා ආලේ. ඒක හොයන්නේ කොහොමද? දීලා තියෙන දත්ත සියල්ලම එකට එකතු කරගෙන. ඒ කියන්නේ විෂයන් සියල්ලකම ලකුණු එකට එකතු කරනවා. එකතු කරාට පස්සේ ඒ වෙන ගාන විෂයන් ගණනින් බෙදුවට පස්සේ එක විෂයකට ඔයා දක්වපු සාමාන්‍යයෙන් එක විෂයකට මේ ළමයා මෙන්න මෙච්චර දක්ෂතාවයක් දක්වලා කියලා අපිට නිගමනයකට එන්න පුළුවන්. ඒතකොට මධ්‍යන්නේ ගණනය කරන්නේ කොහොමද? මධ්‍යන්නේ ගණනය කරන්නේ දී ඇති දත්ත සියල්ලගෙන එකතු. දී ඇති දත්ත සියල්ලේම එකතුව. එතකොට දත්ත ගණන මෙතන මේ උදාහරණයට අනුව දත්ත 11යි තියෙන්නේ. මොකද දත්ත 11 වීම අගයන් එකතු කරන්න ඕනේ. එකට එකතු කරන්න ඕනේ. පන්තියක ළමයි 50 දෙනෙකුගේ බර පිළිබඳව ඔයා දත්ත රැස් කරා නම් දත්ත සටහන් කරගෙන කියනවා නම් මේ පන්තියේ ළමයි 50 දෙනාගේම බරවල් වල එකතුව ගන්න ඕනේ. ඊට පස්සේ ඒ එකතුව බෙදන්න ඕන දත්ත ගණනි. දත්ත ගණනි. එතකොට තමයි අපිට මධ්‍යන්නේ ලැබෙන්නේ. හැම වෙලාවෙම මෙතෙන්දි පුතේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට සකස් වෙලා තියෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. හරිද? දත්ත ටික ආරෝහණ පිළිවෙලට සකස් කරලා වෙලා තිබ්බත් අපිට මධ්‍යන්නේ හොයන්න පුළුවන්. නොතිබ්බත් මධ්‍යන්නේ හොයන්න පුළුවන්. හරිද? එතකොට ආරෝහණ පරිපාටිය වැදගත් නෑ මධ්‍යන්නේ වෙන්න. මොකද මධ්‍යන්නේ කියන්නේ මොකද්ද? සියලුම දීලා තියෙන සියලුම දත්තවල එකතුව. දත්තවල එකතුව බෙදන්න ඕන දත්ත ගණනි. තේරුණාද? දී ඇති දත්ත සියල්ලේම එකතුව බෙදන්න ඕන දීලා තියෙන දත්ත ගණනි. එතකොට මේ උදාහරණයට අනුව දී ඇති සියලුම දත්ත 11ක් දීලා තියෙනවා. ඒ 11 මගේ එකට එකතු කරනවා. දෙකේ එකතු කිරීම, දෙකේ එකතු කිරීම, තුනේ එකතු කිරීම, තුනේ එකතු කිරීම, තුනේ එකතු කිරීම, තුන හතර ඒවා තුනක් තියෙනවා. හතර එකතු කිරීම, හතර එකතු කිරීම, පහ එකතු කිරීම, 9. ඒ නගය බෙදන්න ඕන කීයද? කීයක් තිබ්බද දත්ත? 11ක් තිබ්බා. එහෙනම් 11කින් බෙදන්න ඕන. හරිද? ඉතින් විතරේ කීයද? මෙතන 4යි 4යි 3යි 7යි 7යි 3යි 10යි 10යි 16යි 16යි 20යි 28යි 28යි 5යි කීයද? 28යි 5යි 33යි 33යි 9යි කීයද? 33යි 33ට 9ක් එකතු කරන්න. කීයද එන්නේ? 33ට 9ක් එකතු කරාම 42යි 42 බෙදීම 11. මගේ එකතු කිරීම හරිද කියලා බලන්න. ඔයාලටත් ඒක දාන්න. ඒක දාවේ පුතේ එකතුව. මිස්. හරි. එහෙනම් දැන් මොකද දීලා තියෙන සියලුම දත්තවල එකතුව 42ක් ආව. ඒක බෙදන්න ඕන දත්ත ගණනින් දත්ත ගණන 11යි. එහෙනම් අපිට එනවා කීයද? මේක හරියටම බෙදෙන්නේ නැහැ. දශම ගානක් කියන්නේ කමන්නේ. මධ්‍යන්නයට දශම ගානක් ආවට කමක් නැහැ. හැබැයි සමහර අවස්ථාවලදී අපි මධ්‍යන්නේ හොයන්නේ ඔන්න ඔක සමහරලාට වරදිනවා. මධ්‍යන්නේ හොයන්නේ දශම ගානක් එන්න බැරි දෙයක නම්. දැන් හිතන්නකෝ මිනිස්සු ගණනේ මධ්‍යන්නයක් හොයනවා. මිනිස්සු ගණනේ දශම ගානක් එන්න බෑනේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ මොකක් හරි පිරවුම් හලකට පෙට්‍රල් ෂෙඩ් එකකට ආපු මිනිස්සු ගණන පිළිබඳ තොරතුරු රැස් කරනවා. තොරතුරු තමයි දීලා තියෙන්නේ. එතකොට මෙන්න මේ දවස් ඇතුළත මෙච්චර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මාසයක් ඇතුළත සඳු දාපු කට්ටිය සෙනසුරාදා ඒ වගේ මොකක් හරි මිනිස්සු ගණන ගැන අපි දත්ත රැස් කරලා තියෙනවා. මිනිස්සු ගණන මෙන්න මේ දිනකට මිනිස්සු මෙච්චර ප්‍රමාණයක් ආව කියලා අපි මධ්‍යන්නේ හොයනවා. ඒකට මධ්‍යන්නේ විදියට වල දශම ගානක් ආවොත් ඒ මිනිස්සු දශම ගානක් ඉන්න බෑනේ. ඒකට අපි කරන්නේ මොකද? එයාව පූර්ණ සංඛ්‍යාවක් හැටියට තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් හැටියට තියෙනකොට දැන් මම මේක අපිට එන්නේ කීයද? උත්තරේ 3.0 කීයද? 42 වලින් බෙදුවාම 42ට 3යි මෙතනින් 9ක් ඉතුරු. 3.8යි 90යි 88යි දෙකක් ඉතිරි 20ට ආයි 1යි ඉන්නේ. 1යි 18යි 18යි 18. 1යි 18යි 18. දැන් මෙතන අපිට මොකද එන්නේ? සමාවර්ත දශමයක් නේ. ඔයාලා ඒවත් දන්නවද? 11 ළමයි ටික සමාවර්ත දශම දන්නේ. සමාවර්ත
දශමයක් ඕනනම් අපිට මේක දශම ස්ථාන දෙකකට අපිට වට යන්න කිව්වා. අපිට දශම ස්ථාන මෙන්න මේක සමාවර්තය කියලා මම දාන්න පුළුවන්. අපිට කියනවා මේක දශම ස්ථාන දෙකකට වට යන්න කිව්වා. ඒ කියන්නේ දශම ස්ථාන දෙකක් තියෙන්න ඕන. දෙකක් තියෙන්න ඕන නම් මොකද කරන්නේ? තුන්වෙනි දශම ස්ථානයේ අගය තුන්වෙනි දශම ස්ථානයේ අගය 5 හෝ 5ට වැඩි නම් අපි කරන්නේ මේකේ අගය 3.82 කියලා කියනවා. 3.82 කියලා කියනවා. දශම ස්ථාන දෙකකට වට යන්න කිව්වා. දශම ස්ථාන එකකට වට යන්න කිව්වොත් අපි බලන්නේ දෙවෙනි දශම ස්ථානයේ තියෙන අගය 5 හෝ 5ට වඩා වැඩිද. වැඩි නම් මෙයාට එකක් එකතු කරනවා අඩු නම් මෙහෙමම තියෙනවා. ඒ කියන්නේ 3.8යි කියලා කියනවා. පළවෙනි දශම ස්ථානයට වට යන්න කිව්වොත් මේකේ උත්තරේ වෙන්නේ 3.8යි. 3.8යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් මේකේ උත්තරේ වෙන්නේ 4යි. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් මේකේ උත්තරය මේ තියෙන්නේ පළමු දශම ස්ථානයට වට යන. පළමු දශම ස්ථානය වැටයූ විට මේ තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවට. පූර්ණ සංඛ්‍යාවට වැටයූ විට මේ ආපු උත්තරේ දෙවෙනි දශම ස්ථානයට වැටෙවුවා පළවෙනි දශම ස්ථානයට වැටෙවුවා උත්තරේ මොකක්ද දෙන්න ඕන පූර්ණ සංඛ්‍යාවට වැටෙවුවාම උත්තරේ මොකක්ද දෙන්න ඕන කියලා මම ඔය ලියලා තියෙන්නේ. හරිද? දැන් මම කියවනේ මේ අපිට මේ වට යන්න කියන එකේ අර්ථය පැහැදිලි වෙන්න ඕන කියලා නේ. ඒ කියන්නේ මිනිස්සු ගාණක් නම් දශම ගාණක් වෙන්නේ නැහැ. ඒකට මේ තියෙන අපි මිනිස්සු ගණන පිළිබඳව තොරතුරක් නම් රැස් කරේ මෙතන ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කිව්වොත් 4 දාලා හරියන්නේ නැහැ. එතකොට මිනිස්සු ගාණ 3යිනේ. එහෙනම් 3 තමයි උත්තරේ එන්න ඕන පුතේ. හරිද? ඒ කියන්නේ අපි වැඩිපුර ගාණක් ගන්න බෑනේ. ඊට අඩු එකට තමයි අපි උත්තරේ තියන්න ඕන. ඒක ඔයාලා ගණන් හදනකොට ඔයාලට අහු වෙයි. මධ්‍යන්නේ සහිත ගණන්. මේක තේරුණාද දැන්? මධ්‍යන්නේ කොහොමද හොයන්නේ කියලා තේරුණාද? මධ්‍යන්නේ කියන්නේ මොකක්ද කියන එක ඔළුවට ගියාද? පැහැදිලිද? හැම වෙලාවෙම කරන්න තියෙන්නේ මේ දීලා තියෙන දත්තවල අගයන් ටික එකට එකතු කරලා දත්ත ගණනින් බෙදුවා. එහෙම තමයි මධ්‍යන්නේ හොයන්න තියෙන්නේ. ඕකේ අපිට තවත් ප්‍රශ්නයක් විදියක් පුළුවන්. එළින්ම මධ්‍යන්නේ අහන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට ඔයාලට අන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම මේ මධ්‍යන්නේ එන්න පුළුවන් අවස්ථාවක් කියන්නේ. ළමයි 5 දෙනෙකුගේ ලකුණු දීලා තියෙන්න පුළුවන්. ළමයි 5 දෙනෙකුගේ ගණිතය විෂය සඳහා ලබාගත් ලකුණු අතරින් ළමයි 4 දෙනෙකුගේ ලකුණු ඔයාලට දීලා තියෙන්න පුළුවන්. 4කගේ දීලා මධ්‍යන්නේ මෙන්න මේ ළමයි 5 දෙනාගේ මධ්‍යන්න ලකුණු ප්‍රමාණය මෙච්චරයි කියලා දෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕන මොකද? අපි දන්නවා මධ්‍යන්නේ කියන්නේ මොකද්ද? ළමයි 5 දෙනාගේම ලකුණු වල එකතුව බෙදන්න ඕන ළමයි ගණන. දැන් මම ප්‍රශ්නේ තමයි මම කිව්වේ ළමයි 5 දෙනෙක් විභාගයකට මුහුණ දීලා තියෙනවා. ළමුන් 5. දී ඇත්නම් එන් ළමයි 4කගේ ලකුණු දීලා තියෙනවා. ළමුන් 4කගේ ලකුණු දීලා තියෙනවා. ළමුන් 4කගේ ලකුණු දීලා අනිත් එක්කෙනාගේ ලකුණු මොකක්ද කියලා අහනවා. අනිත් එක්කෙනාට ලැබුණු ලකුණු ප්‍රමාණය කියලා ගණනය කරන්න දෙනවා. එතෙන්ට අපිට යාලා මධ්‍යන්නයක් දීලා තියෙනවා. එහෙනම් මධ්‍යන්නය කියන්නේ මොකද්ද? මේ ළමයි 5 දෙනාගේම ලකුණු එකට එකතු කරලා 5න් බෙදුවට පස්සේ නම් තමයි මධ්‍යන්නය කියන්නේ. අපි හිතමු මධ්‍යන්නය අපිට 55යි කියලා දීලා තියෙනවා. මධ්‍යන්නය 55යි ලකුණු ළමයි දීලා තියෙනවා 43යි 62යි තමයි 4ගේ 62යි 70යි 33යි කියලා ඔහොම දීලා තියෙනවා. හරිද? ළමයි 4කගේ ලකුණු ඔහොම දීලා තියෙනවා. මධ්‍යන්නේ දීලා තියෙනවා 58යි කියලා. මම මේ නිකන් උදාහරණයක් ගත්තේ. හරිද? එතකොට ඒක කරන්නේ කොහොමද? මධ්‍යන්නේ කියන්නේ දැන් ඊළඟ ළමයාගේ 5 වෙනි ළමයාගේ ලකුණු තමයි අපිට අහන්නේ. හරිද? අපි දන්නවා ළමයි 5කගේම මධ්‍යන්නේ 58.
එහෙනම් මධ්‍යන්නේ හොයන්න අපි කරන්නේ කොහොමද? මධ්‍යන්නේ හොයන විදිය අනුව තමයි අපි මේක උත්තරයක් ගන්න. හොයන විදිය ඇසුරෙන් තමයි ගන්න. එහෙනම් මධ්‍යන්නේ හොයන්නේ කොහොමද? අපි තමයි පස් දෙනාගේම ලකුණු එකතු කරනවා. මේ නොදන්නාගේ x කියලා දානවා. එතකොට 43 එකතු කිරීම 62 එකතු කිරීම 70 එකතු කිරීම 33 එකතු කිරීම x බෙදීම 5 සමාන වෙනවා 58ට. මේ තියෙන්නේ දීලා තියෙන දත්ත ළමුන් සියල්ලගේම ලකුණු වල එකතුව බෙදනවා 5න්. එතකොට එන්නේ ළමයිගේ මධ්‍යන්නේ ඒකත් අගයක් දීලා තියෙනවා 58යි කියලා. එහෙනම් මේ සම්පූර්ණ අගය 58ට සමානයි. මෙන්න මේ සමීකරණය විසඳක තමයි අපිට x හොයාගන්න පුළුවන් වෙන්නේ. x හොයාගන්න පුළුවන් වෙන්නේ. එතකොට මොකද්ද කරන්නේ? මෙයාව 58 මුලින්ම 5න් ගුණ කරනවා. එහෙනම් 43 මේ ටික එකතු කරනවා. මේ 4 එකට එකතු කරනවා. එකට එකතු කරලා නම් බලන්න 3යි 2යි 5යි 5යි 3යි 8යි. 208යි. කීයද? 208යි. 208. මෙතන ආව 208 එකතු කිරීම x සමානයි 58 ගුණ කිරීම 5. දැන් x ළඟ හොයාගන්න නම් මොකද කරන්නේ? 58 5න් ගුණ කරාම ආට එනවා කීයද? 116යි. 200 116යි. 290යිනේ. 5කට 40යි 4ක් 5ක් 209යි 208 දාන x සමානයි 208 සමානයි ඉන 208 කියලා. එහෙනම් අපිට පස්වෙනි එකිනාගේ උත්තරේ 208 8ක් අඩු කළා එනාගේ ඒ කියන්නේ 82යි නේ. 82යි කියලා අපිට අගයක් එනවා. හරිද? ඔය විදිහට ඔය මධ්‍යන්නේ ඇසුරෙන් ගණන් අහන්න පුළුවන් විදියක් තමයි ඔය තියෙන්නේ. ඍජුවම දත්ත වැලක් දීලා එහෙම නැත්නම් දත්ත කීපයක් දීලා මධ්‍යන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මධ්‍යන්නේ දීලා අපිට දත්තයක අගය මොකක්ද කියලා හොයන්න පුළුවන්. තවත් විදියක් කියනවා අපිට තවත් වෙලාවක දෙනවා මේ විදියට. මුලින් ළමයි 5 දෙනෙකුගේ ලකුණු වල මධ්‍යන්නේ දෙනවා. හරිද? ඊට පස්සේ අපිට කියනවා ළමයි 6 දෙනෙකුගේ මධ්‍යන්නේ. ළමයි 6 දෙනෙක් තව ළමයෙක් එතනට එකතු වුණාට පස්සේ 6 දෙනාගේම මධ්‍යන්නේ දෙනවා. 6 දෙනාගේම මධ්‍යන්නේ දෙනවා. ඊට පස්සේ අපිට අපෙන් අහනවා අලුතෙන් එකතු ළමයාගේ ලකුණු ප්‍රමාණය කීයද? අලුතෙන් එකතු ළමයාගේ ලකුණු ප්‍රමාණය කීයද කියලා අහනවා. ඒත් අර විදියම තමයි. 5 දෙනාගේ මධ්‍යන්නේ දන්නවා ළමයි 5යිනේ ඉන්නේ. එහෙනම් ඒ කියන්නේ අපිට ළමයිගේ ලකුණු දීලා නැහැ. ලකුණු දීලා නැත්නම් මධ්‍යන්න දෙක විතරක් දෙනවා. ළමයි 5 දෙනෙකුගේ මධ්‍යන්නේ දෙනවා 55යි කියලා අපි ඒ වගේ උදාහරණයක් බලමු. ළමයි 5 දෙනෙකු මම මේක මකන්න අපිට කරත් මේ ටික ලියාගත්තනේ ඔයාලා නැද්ද? ලියාගත්තද නැද්ද? ලියාගත්ත මිස්. හරි. තව උදාහරණයක් අපි බලමු. තව උදාහරණයක් ගත්තොත් අපි දෙනවා ළමයි 5කගේ මධ්‍යන්නේ. ළමුන් 5කගේ මධ්‍යන්නේ. ළමුන් 5කගේ මධ්‍යන්නේ දෙනවා 55යි කියලා. ලකුණු වල මධ්‍යන්නේ. ළමුන් 5 දෙනෙකුගේ ලකුණු වල මධ්‍යන්නේ 55යි කියලා දෙනවා. ඊට පස්සේ අපිට දෙනවා ළමුන් 6 දෙනෙකුගේ මධ්‍යන්නේ. ළමුන් 6 දෙනෙකුගේ ලකුණු වල මධ්‍යන්නේ අපිට දෙනවා 60යි. හරිද? 60යි කියලා දුන්නාට පස්සේ අපෙන් අහනවා අලුතෙන් එකතු වුණ ළමයාගේ ලකුණු ප්‍රමාණය කීයද? අලුතෙන් එකතු වුණ ළමයාගේ ලකුණු ප්‍රමාණය කීයද? කලින් 5 දෙනෙකුගේ මධ්‍යන්නේ 55යි. පන්තියට අලුතෙන් ළමයෙක් ආව නම් ඒ ළමයාගේ ලකුණු ඇතුළත් කරාට පස්සේ මුළු ලකුණු වල මධ්‍යන්නේ නම් 60යි කියලා අපෙන් අහනවා අලුතෙන් ලමයාගේ ලකුණු ප්‍රමාණය කීයද කියලා. එතකොට අපි කරන්නේ ළමයි 5 දෙනෙකුගේ මධ්‍යන්නේ අපිට දීලා තියෙනවා 55යි කියලා. එහෙනම් අපිට ළමුන් 5 දෙනාගේම මුළු ලකුණු ප්‍රමාණය හොයන්න පුළුවන්. ළමුන් 5 දෙනාගේම මුළු ලකුණු ප්‍රමාණය කොහොමද හොයන්නේ? අපි දන්නවා මධ්‍යන්නේ ඉන්නේ ළමයි 5 දෙනාගේම ලකුණු එකට එකතු කරලා 5න් බෙදුවහම තමයි 55 එන්නේ. එහෙනම් ළමුන් 5 දෙනාගේම මුළු
ලකුණු බෙදීම 5 තමයි අපිට 55 කියලා ලැබෙන්නේ. හරිද? එතකොට අපිට එනවා මොකද්ද? කිය දෙන්න. එතකොට අපිට එනවා ළමුන් 5 දෙනාගේ මුල් ලකුණු ප්‍රමාණය අපිට එනවා මේ 5 මේ පැත්තට ගෙනිච්චාම අපිට එනවා 55 ගුණ කිරීම 5 ළමුන් 5 දෙනාගෙම මුළු ලකුණු වෙනවා කීයද 272යි 275යි නේ 275යි කියලා අපිට එනවා. හරිද? ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මොකක්ද? ළමුන් 6 දෙනාගේ මුල් ලකුණු ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් මේ විදිහට. ළමයි 5 දෙනාගේ මුල් ලකුණු ප්‍රමාණය අපි දන්නවා. එහෙනම් ළමයි 6 දෙනාගේ මුල් ලකුණු ප්‍රමාණය හොයාගත්තට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ දෙන්න අතර වෙනසින් මොකක්ද අපිට ලැබෙන්නේ? අලුතෙන් එකතු වුණු ළමයාගේ ලකුණු ප්‍රමාණය. මුලින්ම ළමයි 5ක් හිටියා. 5කගේ මුළු ලකුණු එකතු කරාම 275ක් ආවා. මෙතෙන්දී අපිට මධ්‍යන්තය හොයන සූත්‍රය දැම්මට පස්සේ ළමුන් 6 දෙනාගේ මුළු ලකුණු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට කරන්න මොකද්ද? තමයි 6 දෙනාගේ මුළු ලකුණු බෙදීම 6 තමයි 60ට සමාන වෙන්නේ. එහෙනම් මොකද මෙතන අපි 51යි කියලා දාන්න. හරිද? එතකොට අපිට එනවා කීයද? 6 දෙනාගේ මුල් ලකුණු ප්‍රමාණය අපිට එනවා 51 ගුණ කිරීම 6. එතකොට අපිට එනවා කීයද? 306යි. 306යි. එහෙනම් අලුතෙන් එකතු වූ ළමයාගේ ලකුණු වෙන්නේ මෙතන ළමයි 5 දෙනෙකුගේ මුළු ලකුණු තියෙනවා. මෙතන ළමයි 6 දෙනෙකුගේ මුළු ලකුණු තියෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී එක ළමයෙක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒ වැඩි වෙච්ච ළමයාගේ ලකුණු ප්‍රමාණය තමයි අපිට මේ දෙන්නගේ වෙනසින් එන්නේ. තේරුණාද? ඔය මධ්‍යන්තය ඇසුරෙන් අහන්න පුළුවන් තවත් ප්‍රශ්න විදියක්. හරිද පුතේ? ඒ දෙක තේරුණාද? ළමයි දෙන්න තුන් දෙනා ඉන්නේ නේ. අර රෝම අයියලා කියලා. ඇයි ඒ? දුලක්ෂ ජයනි තේරුණාද? තේරුණා මිස්. පාරට මේ වහිනවද පුතේ? සිග්නල් නැතුව වෙනවද? වහින්න හදන්නේ මිස්. ඒ නිසා වෙන්නේ නැති නේ සමහරවිට. හරිද? මේකත් ගණන් දෙකක් විදිහට ලියාගන්න මේ දෙකත්. තා විනාඩි 5කින් විතර පන්තිය ඉවර වෙයි. ඊට පස්සේ අපි ඊළඟ දවසේ ආයි සාකච්ඡා කරමු. ඊට කලින් කියනකොට ඔය තුන් දෙනාට මානෙත් දුලක්ෂ ජයනි ඔය තුන් දෙනාට උදේ වරුම පුළුවන්. උදේ ඉස්කෝලේ කරන්න නැති නිසා පුළුවන් මිස්. පුළුවන් නේ ඉස්කෝලේ කරන්න නැති නිසා. මොකද මේ වෙන කියලා හවස දැන් කියලා රික්වෙස්ට් එකක් කරා උදේ කරන්න කියලා. ඒ නිසා මම බැලුවේ මොකද උදේ දාගන්න. දැන් ආයි අපිට තියෙන්නේ කවද්ද? සිකුරාදනේ නේ. අද බදාදනේ නේ. අද බ්‍රහස්පතින්දා සිකුරාදා. සිකුරාදනේ තියෙන්නේ. සිකුරාදා උදේ දැම්මොත් එතකොට ගැටලුවක් නැද්ද ඔයාලට? නෑ මිස්. නෑ. 9ට විතර පුළුවන් මිස්. පුළුවන් නේ? හැමෝටම පුළුවන් නේද? පුළුවන් මිස්. හරි. එහෙනම් මම ක්ලාස් එක දා ගන්නවා උදේ 9ට. හරිද? සිකුරාදා. නම් සිකුරාදාට මම එතකොට කියලා දෙන්නම්. දැන් අපි කතා කරේ ඔත්තේ සංඛ්‍යාවක් සහිත දත්ත ව්‍යාප්තිය ගැන. දත්ත ගණන ඔත්තේ සංඛ්‍යාවක් සහිත දත්ත ව්‍යාප්තියක මධ්‍යස්ථය පළවෙනි චතුර්ථකයේ දෙවෙනි තුන්වෙනි චතුර්ථකයේ කොහොමද එන්නේ කියලා. මධ්‍යන්නේ නම් පුතේ හැම එකකටම එකයි. මධ්‍යන්නේදී තියෙන්නේ අගයන් ටික එකතු කරා අගයන් ගණනින් බෙදුවා. මධ්‍යන්නේ මොන අවස්ථාවේදීත් එකයි. මට තව කියලා දෙන්න ඕන ඔයාලට. ඔත්තේ සංඛ්‍යාව නෙමෙයි ඉරට්ටේ සංඛ්‍යාවක් විදියට ආවම එහෙම නැත්නම් චතුර්ථක හොයනකොට අය ගණන දත්ත ගණන හතරෙන් බෙදෙන සංඛ්‍යාවක් ආවේ නැති වුණාම කොහොමද කරන්නේ කියලා. හරිද? කරන්න දැන් වෙලාව නැහැ. ඔය ටික කරන්න මම ගණන් ටිකක් දෙන්නම්. හරිද? මම ගණන් ටිකක් එවන්නම්. එතකොට මේ ගණන් ටික හදන්න මේ අද කියලා දුන්න එකේ. දැන් මම ක්ලාස් එක ඉවර වෙලා මම ඔයාලට ගණන් ටිකක් දාන්නම්. මේ ගණන් වල මාතය, මධ්‍යස්ථය,
Q1 Q3 අන්තර්චතුර්ථක පරාසය ඒ වගේම මධ්‍යන්‍ය හොයලා තියන්න. ගණන් 5ක් මම එවන්න. මිස් ලියාගත්තා. හරි. ඊළඟට ගැටලු තියෙනවද මොනවා හරි? මේ පාඩම දැන් උගන්වපු ඒවා සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. මෙතනදී ප්‍රශ්නේ පැහැදිලිනේ නේ? මේ ප්‍රශ්න රටාවයි මේ ප්‍රශ්න රටාවයි පැහැදිලිනේ නේ? මෙතෙන්දි කියන්නේ අපිට එක ළමයෙකුගේ අගය දෙන්නේ නැතුව අපිට අහනවා එක ළමයෙකුගේ අගය දෙන්නේ නැතුව මධ්‍යන්‍ය විතරක් දීලා ඒ ළමයාගේ ලකුණ කොහොමද හොයන්නේ? මේ අවස්ථාවේදී මොකක්ද? එකම ළමයෙකුගේ ලකුණක්වත් දීලා නැහැ. හැබැයි අවස්ථා දෙකකදී මධ්‍යන්‍ය දෙකක් දීලා තියෙනවා. එක මධ්‍යන්‍යයක් ළමයි 5 දෙනෙකුගේ මධ්‍යන්‍ය දීලා තිනවා. අනිත් එක ළමයි 6 දෙනෙකුගේ මධ්‍යන්‍ය දීලා අලුතෙන් එකතු වෙන එහෙම නැත්නම් 6 වෙනි සිසුවාගේ ලකුණු ප්‍රමාණය අපිට ගණනය කරන්න කියනවා. හරිද? මම ප්‍රශ්න දෙක ලියන්න දුන්නේ නැහැ. ප්‍රශ්න දෙක පැහැදිලි නේ ඔයාලට නේ? ඊළඟ කරමු. තව ගැටලු තියෙනවද? ඉක්මනට කියන්න බලන්න. ඔයාලට මොනවා හරි මේක සම්බන්ධ ගැටලු තියෙනවද? මෙන්න මෙතන තේරුන්නේ නැහැ මිස් හරි මොකක් හරි ගැටලුවක්. සුළු කිරීම නම් පුතේ ඔයාලට බාරයි. හරිද? මේ සුළු කිරීම නිවැරදිව කිරීම ඔයාලට බාරයි. ඒකට චක්‍රය හොඳට පුළුවන් වෙන්න ඕන සුළු කිරීම හරියන්න නම් මම මෙතෙන්දි කියලා දෙන ඔයාලට තියරි එක විතරයි. මෙන්න මේ විදිහට ආවොත් මේ විදිහට තමයි ගාන හදන්නේ. එතනින් හදන සුළු කිරීම ගැන ඔයාලා කල්පනාවෙන් කරන්න ඕන. හරිද? ගැටලු නැද්ද? ජයනි දුලක්ෂේ නෑ මිස්. මේ පාඩම සම්බන්ධ මේ ගන්නපු තැනට දක්වා ගැටලු නැහැ. මානේ නෑ මිස්. මේ රිෂ්මිකාදීන්ගේ අවිෂ්ක කියලා ඉන්නේ කතා කරන්නේ නැහැ. ගැටලු නැහැ නේද පුතේ කාටවත්? ඒකනම් මම අදට පන්තිය නවත්තනවා. දැන් මම තීරණ ඔයාලට ගණන් ටිකක් දෙන්නම්. ඒ වෙලාවෙදිම හදන්න. හරිද? හරිද? එහෙනම් හැමෝටම උත්සාහණය පිටේ මම ක්ලාස් නවත්තනවා. බුදු සරණයි. බුදු සරණයි මිස්.